ආයුබෝවන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට සැප්තැම්බර් මාසයේ 10 වෙනිදා අද බ්‍රහස්පතින්දා වෙනදා වගේම අපි සූදානම් ජාතික පුවත්පත්වල තොරතුරු මොනවද බලන්න. ආයුබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනින්. තවමත් කාලගුණය එතරම් යහපත් වී නැහැ. දිවෙනේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඒ වගේම තද සුළං සහිත කාලගුණයක් තමයි පවතින්නේ. වර්ෂාපතනය ගැන වගේම අනෙක් තොරතුරුත් ඔබට කියන්න අපි සූදානම් අද පුවත්පත්වල මුල් පිටුවල වාර්තා වෙන විශේෂයෙන්ම අපි මුලින්ම යන්න හිතුවේ අටලුගමට යන්නත් අනිත් තොරතුරු ඔබට කියන්නත් සූදානම්. දිනුෂ ඉන්නවා මාත් සමග. සුබදැසනක් අයබෝන් නතාලියා සුබදිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබටත් ඒ වගේම අපත් සමග එකතු වෙන ඔබටත් ජයග්‍රාහී සුබදිනයක් ප්‍රාර්ථනා කරනවා. අද අපිට ජයග්‍රහණ ගැන කියන්න වගේම අටලුගම සිදුවෙච්ච සිදුවීමක් සම්බන්ධයෙන් කියන්න තොරතුරු තිබෙනවා. ජයග්‍රහණය දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ශ්‍රී ලංකාවෙන් බිහි වෙනවා. ඒ අභිමානයත් එක්කම අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබෙනවා පත්තරවල. ඒ වගේම කොළඹ එනවා නම් අපිට කියන්න පුළුවන් කොළඹ තත් විතර නේද? කොළඹ එනවා නම් කුඩයක් අරන් එන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම තරමක් ලොකු කුඩයක් අරන් එන්න. මොකද වැස්ස හොඳටම තදයි. කොළඹ අද උදෑසනත් තරමක තද වර්ෂාපතනයක් තිබුණා. මේ වන විට 51000කට වැඩි පිරිසක් පීඩාවට පත් වෙලා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ වර්ෂාපතනයත්. ඒ කාරණාත් එක්ක අපි යනවා මෞබිම ප්‍රධාන ශීර්ෂය විමසා බලන්නට. අටලුගම 31 කල්ලි ලොක්කා අල්ලන්න ගිය පොලිසියට ප්‍රහාරයක්. රිෆායිගේ බිරියයි දුවල දෙන්නයි නෑස් අනුහරෙයි පොලිසියට වට කරගෙන ගහලා පිරිමි ගහද්දී ගෑනු ටික සපා කාලා. ගොටුකොළ රිෆායි පැනගනී පොලිසිය 3ක් රෝහලේ 4ක් අත්අඩංගුවට තත්ත්වය පාලනය කරන්න STF එකත් කැඳවයි. මේ අටලුගම බණ්ඩාරගම අටලුගම ඊයේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධයෙන් ඡායාරූප තිබෙනවා. මේක ජංගම දුරකථනයකින් ලබාගත් ඡායාරූපයේ කලබලකාරී අවස්ථාවේ ඒ ඡායාරූප සහිතවයි මම තොරතුරු වාර්තා කරන්නේ. අපි යනවා ලංකාදීපය කොහොමද මේ වාර්තා කරන්න කියලා. මොකද සෑම පුවත්පතකම ප්‍රධාන ශ්‍රේෂයක් බවට පත් වෙනවා අද මේ සිදුවීම. කුඩු අල්ලන්න ගියාම පොලිසිය වට කරගෙන පහර දෙති. ප්‍රධාන සැකකරු පැන ගිහින් 4ක් අත්අඩංගුවේ සපා කාලා පොලිසිය කිහිප දෙනෙකුටත් තුවාල කරලා. දැන් මේ හපා කන්නේ කවුද කියන්න ඔබ දන්නවා සාමාන්‍යයෙන්. හැබැයි ඒ අය නෙවෙයි මේ හපා කාලා තියෙන්නේ. කාන්තාව පිරිසක් තමයි හපා කාලා තියෙන්නේ. බණ්ඩාරගම ප්‍රදේශීය සංවිධානාත්මක කල්ලියක ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවටගෙන රැගෙනීමට සූදානම් වෙද්දී ඔහුගේ ඥාතීන් ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන්ට පහර දෙමින් රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා ප්‍රදේශයේ මහත් කලබලකාරී තත්ත්වයක් උද්ගත වූ බව පොලිසිය කියයි. මේ බණ්ඩාරගම අටලුගම කිව්වම නතාලියා පොඩ්ඩක් මේ අතීත කාරණා විමසා බලද්දිත් අපිට එතරම් සුබවාදීව කතා කරන්න පුළුවන් පැත්තක් නෙවෙයි. ලොකු ඈතකමත් නෙමෙයි හැබැයි. ලොකු ඈතකමත් නෙමෙයි. මේ කොරෝනා අර්බුදයේ පැවති කාල සීමාවෙදී ඔවුන්ගේ ප්‍රදේශය හුදේකලා ප්‍රදේශයක් බවට පත් කරනවා. හැම නැත්නම් ලොක්ඩවුන් කරනවා. ඒ වෙලාවේ ජලාශ්‍රිත ප්‍රදේශ ඒක නැත්නම් ජල මාර්ග යොදා ගනිමින් තමන්ගේ ගමෙන් වෙන ගම් වලට යන්න සංචාරණ සීමා කරලා තියෙද්දී සංචාර තමන්ට අවශ්‍ය ආකාරයෙන් කරගන්න කටයුතු කරපු ගමක් මේක. බණ්ඩාරගම අටලුගම කියන්නේ. ඒ නිසා අතීත කාරණා එක්ක බලද්දී එයාගේ චරිත සහතික සම්බන්ධයෙන් නම් එතරම් සුබවාදීව කතා කරන්න බෑ. කොහොම වෙතත් රාජකාරියට බාධා කිරීම එතරම් සුබවාදී දෙයක් නෙවෙයි. අරුණ වාර්තා කරනවා මේ විදිහට ජාවාරම අල්ලන්න පැන්න පොලිසියට ගැහැණු වටකර පහර දෙති සපා කෑමට ලක්බු නිලධාරීන් රෝහලේ. බණ්ඩාරගම අටලුගම මාරා ප්‍රදේශයේ ගංජා ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙනීමට ගිය පොලිස් කණ්ඩායමකට ජාවාරම්කරුවෝ ඇතුළු කාන්තාවන් පිරිසක් ඊයේ වටකර පහර දීම හේතුවෙන් කලහකාරී තත්ත්වයක් උද්ගත වෙලා. දැන් මේ වැඩේ තියෙන්නේ ලංකාදීපය වාර්තා කරන්නේ කුඩු කියලා. මෙතන අරුණ පත්තරේ වාර්තා කරන්නේ ගංජා කියලා. කුඩු වේවා ගංජා වේවා මොනවා අල්ලන්න ගියත් පොලිසිය රාජකාරියට බාධා කරා නම් ඒ පිරිස අත්අඩංගුවට ගැනීම සහ අර කිව්ව ප්‍රධාන සැකකරුන් අත්අඩංගුවට ගැනීම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වන වෙලාවක. ඔව්. සිලොන් ටුඩේ පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා වෙන මේ ඡායාරූප සටහන සමග mini war in Atalugama, cannabis must inside the residence, police raiding party comes under attack, main suspect attackers flee. ඔව් මේ ගංජා සම්බන්ධව කරන ලද විශේෂ වැටලීමකදී නිවසක් පරීක්ෂාවට යෑමේදී මේ සිදුවීම සිදු වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. 8 දෙනෙක් විශේෂයෙන් කාන්තාවන් 4 දෙනෙක් මේ විදිහට මේ සපා කෑමෙන් ඔබ්ස්ට්‍රක්ට් කරලා එහෙමත් නැත්නම් Tamanගේ රාජකාරියට බාධා කරා කියලා වාර්තා වෙනවා. පොලිස් නිලධාරීන් කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මේ වන විට රෝහලේ වගේම තවත් නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ. police attack during cannabis raid. Daily Mirror පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරනවාද 4 police officers hospitalized with bite injuries. Daily Mirror පුවත්පතේ වාර්තාව. දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයට අපි අවධානය යොමු කරන්නේ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කරන්න ජනපති උපදෙස් දෙයි. රට පුරා වැව් 5000ක් පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කරමින් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් ජලාශය හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ
ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලය ඊයේ පැවති සාකච්ඡාවකට එක්වමින් උපදෙස් ලබා දී තිබෙන බව දිනමින පුවත්පත තොරතුරු අනාවරණය කරනවා. අරුණ පුවත්පතත් ඒ තොරතුරුම මේ ආකාරයෙන් කරනවා. ජනපති නියමයෙන් දෙමුහුන් ක්‍රමයට වැව් 5000ක් තිරියන් වෙයි කියලා තමයි අරුණ පුවත්පත තොරතුරු අනාවරණය කරන. ඒ වගේම දැන් ණය ලබා දීම පිළිබඳව යම් යම් ක්‍රමවේද වෙනස් වී තිබෙනවා. පොලි අනුපාත වෙනස් වී තිබෙනවා. හැබැයි මේ මොන විදිහට ණය ගන්න ගියත් කෙනෙක් ක්‍රිබ් එකේ ඉන්නවා නම් ඒ කෙනාට ණය ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ ක්‍රිබ් එකේ ඉන්න විදි දෙකක් තියෙනවා නතාලියා. එකක් තමයි තමන්ම ණයක් අරගත්තා නම් ඒ කෙනා ක්‍රිබ් එකේ ඉන්නවා වෙන්න පුළුවන් මේ ණය පැහැර හැරීම සිදු කරලා තියෙනවා නම්. එහෙම නැත්නම් තමන් අපකරුවෙක් විදිහට අත්සන් කරලා තියෙනවා නම් ණයක් ලබා ගන්න. ඒ කෙනා අර අප අත්සන් කරපු කෙනා එහෙම නැත්නම් ණය ලබා ගත්ත කෙනා ක්‍රිබ් එකේ ඉන්නවා නම් එහෙම නැත්නම් එයා ගෙවලා නැත්නම් අපකරුවත් ක්‍රිබ් එකට යනවා. මෙන්න මේ කාරණා හින්දා තමයි ණය හා තොරතුරු කාර්යාංශය ලබා දෙන මේ තොරතුරුත් එක්ක තමයි බැංකුවක් ආයේ ණය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. අග්‍රාමාත්‍යවරයා මේ ණය ලබා දීමේදී සහනදායී වැඩපිළිවෙලක් අනුගමනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මූල්‍ය ආයතන වලින් ණය දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ක්‍රිබ් අපකරුවන්ට සහනයක් දෙන්න අගමැති රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට දන්වයි කියලා දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. දැන් එතකොට ගැරන්ටි අත්සන් කරලා තියෙන අය ක්‍රිබ් එකේ ඉන්නවා නම් යම්තාක් දුරකට රාජ්‍ය බැංකුව ඔස්සේ සහනයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබේවි. අපි යනවා අද පුවත්පතට. එප්පාවල පොස්පේට නිදියේ වසර 20කට පොහොර තිබෙන බව තමයි අද පුවත්පත තොරතුරු අනාවරණය කරන්නේ. රට තුල පොහොර නිෂ්පාදනයෙන් පොහොර ආනයනය වසර 200කට පොහොර තිබෙන බව වාර්තා කරන අද පුවත්පත එප්පාවල පොස්පේට නිදියේ රට තුල පොහොර නිෂ්පාදනයෙන් පොහොර ආනයනයට වාර්ෂිකව වැයවන රුපියල් බිලියන 10ක් ඉතිරි කරගත හැකි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ප්‍රකාශය. එප්පාවල පොස්පේට් නිදිය විධිමත්ව භාවිතයට ගතහොත් ඉදිරි වසර 200ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන දෙසිල්වා මහතා ප්‍රකාශ කළේ. අපේ රටේ දේවල් අගය කරමින් අපේ රටේ නිෂ්පාදන අගය කරමින් අපේ රටේ නිෂ්පාදන වලට වෙළඳපොළක් නිර්මාණය කරමින් ඉන්න කාල සීමාවක පිටු රටින් පොහොර ගේනවා වෙනුවට එප්පාවලින්ම පොහොර ටික හදා ගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. අවුරුදු 200කට පොහොර තියෙනවා අපේ රටේ. අනිවාර්යයෙන්ම Ceylon Today පුවත්පතට යමු අපි. Renovate 5,000 tanks expeditiously, says the president. That tank water not only for cultivation but for drinking as well. වැව් 5000ක් ප්‍රතිසංස්කරණය සම්බන්ධව ජනාධිපතිතුමන් දැක්වූ අදහස් Ceylon Today විදිහට වාර්තා කරනවා. ඒ වගේම Daily News පුවත්පතේ President seeks uninterrupted fertilizer supply for Maha season. 25% of contribution from organic fertilizer. දිනුෂ කලින් සඳහන් කළා පොහොර සම්බන්ධ. ඒ වගේම ජනාධිපතිතුමන් එළඹෙන මහකන්නේ සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීම සම්බන්ධයෙන් අඛණ්ඩව මේ පොහොර ලබා දෙන ලෙස කරන දෙල්ලීම කරන ප්‍රකාශය අද වාර්තා කරනවා Daily News පුවත්පතේ. ඒ වගේම Daily News පුවත්පතේ PM tells banks to adopt relaxed policy towards those in distress. ඔබ කලින් සඳහන් කරපු ප්‍රවෘත්ති යාලෙත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට කියලා විශේෂම ණය ලබා දීමේදී මහ ජනතාවට බැංකු වලට අග්‍රාමාත්‍යතුමන් කරපු ඉල්ලීම අද වාර්තා කරද්දී Daily News පුවත්පත අග්‍රාමාත්‍යතුමන් සම්බන්ධයෙන්ම එතුමන් කරපු ප්‍රකාශයක් අද Daily Mirror පුවත්පත වාර්තා කරන මෙන්න මේ විදිහට. I have no plan to quit office after 2 years. I have no intention to leave office after 2 years despite contradictory media reports. Elected by the people to serve them for a period of 5 years. අග්‍රාමාත්‍යතුමන් තමයි තමන්ගේ දූර කාලය සම්බන්ධව ඇතැම් මාධ්‍ය වාර්තා කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ලද වාර්තා සම්බන්ධයෙන් එතුමන් ප්‍රකාශයක් නිකුත් කරනවා. අවුරුදු 2කට පස්සේ තමන් සමුගන්න දේශපාලනවත් එහෙම කිසිම කතාවක් කියලා නැහැ. ජනතාව තමන්ව පත් කරේ තමන්ට සේවය කිරීමට ජනතාවට සේවය කිරීමට වසර 5ක් සඳහා ඒ කාලය තුල ජනතාවට සේවය කිරීමට තමන් බැඳී සිටින බවට අග්‍රාමාත්‍යතුමන් කරපු ප්‍රකාශය අද Daily Mirror පුවත්පත තමයි වාර්තා කරන්නේ. මෞබිම පුවත්පතට අපි අවධානය යොමු කරනවා ඊළඟට රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් 70ක උග්‍ර හිගයක්. තැලිසීමියා රෝගීන් මාරාන්තික අනතුරක දරු ප්‍රසූතියෙන් දෙන එන්නත ඇත්තේම නැහැ. ශල්‍ය කර්ම ප්‍රතිජීවක එන්නතකුත් ඉවරයි කියලා මෞබිම තොරතුරු වාර්තා කරනවා. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් 70ක හිගයක් පවතින බවයි මෞබිම තොරතුරු අනාවරණය කරන්නේ. අද පුවත්පතේ කෙරවල පිටිය මෙගාවෝට් 300ක දෙවෙනි වායු බලාගාරයට කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා. කැබිනට් අනුමැතිය ලැබීමත් එක්ක මේ මෙගාවොට් 300ක දෙවෙනි වායු බලාගාරයේ කටයුතු ආරම්භ වේවි. ලංකාදීපයට අපි අවධානය යොමු කරනවා මේ දිනවල වැඩි දිනකගේ අවධානය යොමු වෙච්ච කාරණාවක් බවට පත්වෙච්ච දෙය. ආනා විලුන්දාව සුද්ධ කළේ අමතිවරියකුගේ සොයුරෙක් පංචපුද්ගල වාර්තාවෙන් කියයි. මේ ලංකාදීප අනාවරණය පිළිබඳව අපි වැඩිදුරටත් තොරතුරු විමසා බලන්න සූදානම් කවුද මේ ඇමතිවරයාගේ සහෝදරයා? ඒ ආදී කාරණා පිළිබඳව ඊයේ මාධ්‍යත් වාර්තා කරා විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති මගින්.
ඉස්සන් කොටුවක් සෑදීම සඳහා ආනා විලුන්දාව අභයභූමිය එලිපෙහෙලි කර ඇත්තේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ සහෝදරයෙකුගේ ඉල්ලීම අනුව බව මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු පංචපුද්ගල විශේෂ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ජගත් සමන්ත නැමැත්තාගේ ඉල්ලීමක් අනුව වර්ණකුළු සූරිය නිශාන්ත ප්‍රනාන්දු නැමැත්තා මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ බවත් පෝර්තුටගේ සුජිත් නිශාන්ත ප්‍රනාන්දු නැමැති ඩෝසර් හිමිකරු රියදුරුකු යොදවා අභයභූමිය එලිපෙහෙලි කර තිබූ බවත් වාර්තාවේ දැක්වෙයි. එහෙමනම් දැන් ඉතින් ඔන්න එකින් එක කරුණු හෙළි වෙනවා. මොකද ආණ්ඩුව පැත්තට ලොකු චෝදනාවක් එල්ල වුණා ආණ්ඩුවේ කෙනෙක් කරාම මේ දේවල් වලට හරියට විමර්ශනයක් සිදු වෙන්නේ නැති වෙයිද කියලා. ඒ අතර විපක්ෂ නායකතුමන් කරන ප්‍රකාශය ලංකාදීපයම පුටා දක්වනවා. ආනා විලුන්දාවේ අක්කර 100ක් ඩෝසර් කරනතුරු නිහඬව සිටීම රජයේ දුර්වලකමක් සජිත් මැතිසභයේදී කියයි. නමුත් දැන් මේ පරීක්ෂණ කටයුතු එකින් එක සිදු වෙනවා. ඒ අතර පරිසරය වනසන කිසිවෙකුට මේ රජයෙන් බුරුලක් නැහැ. ඇමති සීබී රත්නායක මහතා කරන ප්‍රකාශයත් ලංකාදීපය තොරතුරු වාර්තා කර තිබෙනවා. පරිසරය වනසන කිසිවෙකුටත් සහනයක් ලැබෙන්නේ නැහැ, රජයෙන් බුරුලක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව. ඒ වගේම අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා ඊළඟට මේ වනාත විල්ලුවේ ඉඩම් සම්බන්ධයෙන් ආනා විලුන්දා වගේ වනාත විල්ලුව ගැනත් අපි කතා කරන්න ඕනේ. වනාත විල්ලුවේ ඉඩම් වෙනසු 8ක් අත්අඩංගුවට වනාත විල්ලුව එළුවන්කුළම කුරියා මොහොට්ටියේ ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක් එලි කිරීමට සම්බන්ධව මේ වෙනකොට පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දිවයින පුවත්පත තොරතුරු අනාවරණය කරනවා. ඒ අතර අපේ රටේ විදුලිය සම්බන්ධයෙන් කතා කරනවා. මොකද පහුගිය දිනවල වැඩිපුර කතා බහට ලක් වුණා විදුලි බල ඇමතිතුමා වැඩ බාරගත්ත දවසේම විදුලිය විසන්ද වීමත් එක්ක. හැබැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටු වාර්තා සියල්ල නිකුත් වුණා. මොකද්ද මේකට හේතුව කියන එක ලංකාදීපය වාර්තා කරනවා. දැන් ඔන්න ඇමතිතුමනි අවධානය යොමු කරන්න ඕන කාරණාවක් තිබෙනවා. තවත් කළු කැලේ පවුල් 60කට එකම පිහිට කුප්පි ලාම්පුව මෙටි ගණන් ලියුම් ඇරියත් ලොක්කන් බුදි කියලා තමයි ලංකාදීපය මේ අනාවරණය සිදු කරන්නේ. කළු කැලේ පවුල් 60කට එකම පිහිට කුප්පි ලාම්පුව නම් ඔවුන්ට විදුලි එළියක් දකින්න සාධාරණ අයිතියක් තියෙනවා. ඒ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වේ කියලා අපි විශ්වාස කරනවා. ලංකාදීප පුවත්පතයි මේ අනාවරණය කරන්නේ. සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තාවකට ගියොත් නැවත මේ ආන විලුන්දාව සම්බන්ධයෙන් that report on ආන විලුන්දාව table ඊයේ වනජීවි අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදීම වාර්තාව පංචපුද්ගල වාර්තාව ඉදිරිපත් කරපු ප්‍රවෘත්තිය තමයි සිලොන් ටුඩේ විදිහට වාර්තා කරන්නේ. ඒ වගේම Daily News පුවත්පතට ගියොත් Fort MC rejects plea to release Makandure Madush. A request to release the notorious underworld figure Samarasinghe Arachige Madush Lakshitala is Makandure Madush was rejected by the Colombo Fort Magistrate Ranga Disanayaka yesterday. මේ Makandure Madush CID විසින් රඳවාගෙන තියෙනවා. ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ඉල්ලීමක් කරලා තිබෙනවා මදුෂ්ව නිදහස් කරන ලෙස. එම ඉල්ලීම ඊයේ ප්‍රතික්ෂේප කරපු ප්‍රවෘත්තිය තමයි The Daily News පුවත්පතේ විදිහට වාර්තා කරන්නේ. ඒ වගේම Daily Mirror පුවත්පතට ගියොත් fresh move to clear 200 acres in Wanatha-Villuwa Sajith alleges and clearing of Anavilundawa sanctuary is also a violation of Wildlife Flora and Fauna Act. Sajith Premadaස මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වවා Wanatha-Villuwa සහ Anavilundawa මේ වන විනාශය සම්බන්ධයෙන් ඒ ගැන ද ඩේලි මිරර් වාර්තා කරද්දී පවතින කාලගුණය සම්බන්ධව අපි අවධානය යොමු කරන්න කැමති. මේ වන විට කාසල්රී සහ මවුස්සා කැලේ ජලාශ පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ ගැන ද ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. The water level in Castlederg and Mausa Kale reservoirs has reached spill levels following incessant rains experienced in the Central Hills during the last 2 days, and officials from the Mahaveli authority stated around 6:30 a.m. yesterday the water level at Castlederg reservoir was less than 4 feet and 3 inches කියලා තමයි තොරතුරු වාර්තා කරන්න. ඉතින් අපි බලමු ඔබට විශේෂයෙන් මේ කාලගුණය ගැන අවධානය ඉන්න කියලා තොරතුරු අපි ගෙනෙන්නත් සූදානම් පුවත්පත්වල වාර්තා වෙන දිනුෂ. දිනවින වාර්තා කරන සම්බන්ධයෙන් කාලගුණය පිළිබඳව නිරිත දිග මෝසම සක්‍රියයි කඩින් කඩ ඉදිරි දිනවල වැසි. ඒ නිසා ඔබේ ප්‍රදේශවල අධික වර්ෂාවක් තිබෙනවා නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ ආදී ආයතන අදාළ බලධාරීන් යොමු කරයි ඒ කාරණා මේ ප්‍රදේශවල ජනතාව ආරක්ෂා විය යුතුයි කියලා. ඒ පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම තමයි අපට ඔබෙන් කරන්න තියෙන. ඒ අතර එක පැත්තකින් වහිනවා අනිත් පැත්තෙන් ගිනි ගන්නවා. මේ ගිනිගත් නැවෙන් ඩීසල් නොවන ඉන්ධන විසිරීමක් සිදු වෙලා අද පුවත්පත අනාවරණය කරන්නේ. ඇතැම් ස්ථානවල සෙන්ටිමීටර් 2කට වඩා ඝන තෙල් තට්ටුවක් සමුද්‍රීය පරීක්ෂණ ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය ටර්නි ප්‍රදීප් මහත්මයා කරන ප්‍රකාශය. ඒ වගේම බොරතෙල් නැවට විදේශ විශේෂඥයෝ ඇතුළු වෙති. විශේෂඥයෝ 30 දෙනෙක් ඇතුළු වී මූලික පරීක්ෂණ ආරම්භ කරති. ගින්න නිවා දැමීම සඳහා ලංකා රජයට වැය වූ මුදල ගණනය කිරීම ආරම්භති කියලා අද පුවත්පත තවත් තොරතුරක් අනාවරණය කරනවා. ගිනි ගැනීමට ලක් වූ එමිට් නිව් ඩයමන්ඩ් බොරතෙල් නෞකාවේ ගින්න පාලනය කිරීම නිසා
ඊයේ දිනේදී විදේශීය ආපදා කළමනාකරණ කණ්ඩායමේ විශේෂඥයින් 30 දෙනෙකු නැවට ඇතුළු වී මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර බව නාවික හමුදාව සඳහන් කරනවා. නාවික හමුදා ප්‍රකාශකවරයා කරන ප්‍රකාශය තමයි අද පුවත්පත උපුටා දක්වා තිබෙන්නේ. මේ නැව සම්බන්ධයෙන් අපි ඊට පස්සේ අවධානය යොමු කරන්නේ මහනුවර භූකම්පන පිළිබඳව. මේ අද පුවත්පතේම අනාවරණය මහනුවර භූකම්පන ස්වභාවික සංසිද්ධියක් ජනතාව බියක් ඇති කරගත යුතු නෑ. සිද්ධිය පිළිබඳ සිදු කළ මූලික විමර්ශන වාර්තාවෙන් හෙළිවෙයි කියලා අද පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. Daily News පොතට අද ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට මුල් පිටුවේ වාර්තා කරන oil spill not crude oil says the Navy. Sri Lankan Indian Navy is awaiting favourable weather for joint operations. ඔබ සඳහන් කළා වගේ මේ නැව විසින් ප්‍රවාහනය කරපු තෙල් නෙමෙයි, නමුත් නැවේ භාවිතය සඳහා තිබුණු ඩීසල් තමයි මේ විදිහට මේ කිලෝමීටරයක් පුරාවට විහිදී තිබෙනවා කියලා තොරතුරු වාර්තා. ඒ වගේම අයහපත් කාලගුණය නිසා ඉන්දිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් මේ කාලගුණය යම් තාක් දුරකට යහපත් වෙන තෙක් සිටිනවා කියත් වාර්තා වෙනවා. ඒ වගේම engine and pumping room filled with water නැවේ තත්ත්වය සම්බන්ධවත් අද Daily News පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම එහි බලපෑම සම්බන්ධව නාරා ආයතනය විසින් කරන ලද ප්‍රකාශය Ceylon Today පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. Distressed oil tanker, no negative impact on marine life. Following the New Diamond oil tanker catching fires, the National Aquatic Resources Research and Development Agency conducted a marine research in the region to ascertain whether any toxic substance from the ship had mixed with sea water. විශේෂයෙන් සමුද්‍ර ජීවීන්ට යම්කිසි හානියක් තියනවාද මේ නැවේ ගින්න නිසා හා මික්ස් එහෙමත් නැත්නම් මේ මුසුණු ජලයට මුසුණු මේ ඩීසල් නිසා. නමුත් දැනගන්නට ලැබෙන විදිහට එහෙම අයහපත් තත්ත්වයක් උදා වෙලා නැහැ කියලායි Ceylon Today පුවත්පත වාර්තා කරන්නේ. අපි යමු ලංකාදීප පුවත්පතට. කෝටියක කුඩු එක්ක ගුවන් බටයෝ දෙදෙනෙක් කතක් අතරගොඩ පැකට් 5000ක් කත ළඟ තිබිලා. මේ ගුවන් හමුදාවේ බටයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලංකාදීප වාර්තාව. දිවයින වාර්තාවට අපි යනවා මේ බන්ධනාගාරයේ පැත්තෙන් ඇහෙන තවත් කතාවක්. බන්ධනාගාර නියාමකවරියකගේ යතුරු පැදියේ කුඩු ඇදලා ජාවාරම්කරු මාතර උසාවිය ළඟදී කොටුවේ කුඩු ගෙනාවේ උසාවිය රැගෙන එන රැඳවියන්ට විකුණන්න කියලා ඔන්න දිවයින වාර්තාව තිබෙනවා. අපි යනවා ඊට පස්සේ අරුණ පුවත්පතට. දැන් දඩ ගහද්දි පොඩ්ඩක් පරිස්සමෙන් දඩ ගහන්න මේ පුවත් වාර්තාවෙද්දී. වැඩි දඩ ගහපු සුරාබදු නිලධාරීන්ට පොට වරදී ලක්ෂ 36ක්ම ආපසු ගෙවන්න නියෝග. දැන් ලක්ෂ 4යි මේකේ හැටියට තියෙන්නේ දඩේ. හැබැයි ලක්ෂ 40ක් දඩ ගහලා ලක්ෂ 36ක් ආපහු ගෙවන්න කියලා අභියාචන අධිකරණය නියම කරලා තියෙනවා. මේ සයිබර් ක්‍රයිම් සම්බන්ධව වාර්තා වෙනද Ceylon Today පුවත්පතේ පසුගිය දිනවලත් වාර්තා වුණා. ඒ ගැන CID probing 71 online scams that මේ විශේෂයෙන්ම මේ ඔන්ලයින් මාර්ගයෙන් එහෙම නැත්නම් අන්තර්ජාලය මාර්ගයෙන් විදේශ රැකියා සම්බන්ධව ඒ වගේම ඒ ආදී ලැබුණු චෝදනා නැත්නම් එවැනි පැමිණිලි 71ක් මේ වෙන විට පරීක්ෂණ කරමින් සිදු වෙනවා කියලා තමයි අද වාර්තා කරන්නේ Ceylon Today පුවත්පතේ. ඒ වගේම Daily News පුවත්පතේ case against former Sri Lankan CEO to be taken up in December. This is regarding the CEO Kapila Chandrasena, the former CEO of Sri Lankan Airlines, and his wife Niyomali Vijanayaka. It was postponed till the 2nd of December. ගවඝාතනය තුරන් කරන්න හැම පාර්ශවයක්ම සහාය දෙන්න මල්වතු අස්කිරි අනුනාහිමිවරු කරන ඉල්ලීම. මේ මල්වතු අස්කිරි දෙපාර්ශවයේම අනුනාහිමිවරු මේ සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කර තිබුණා. මේ ගවඝාතනය තහනම් කිරීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව සහ ඒ යෝජනාව සම්මත වීම සම්බන්ධයෙන් අපි යනවා දිනමින පුවත්පතට. බංග්ලාදේශය අත්අඩංගුවේ සිටින දීවරීන් මුදා ගැනීම සම්බන්ධයෙන් තමයි මේ අප තොරතුරු අනාවරණය කරන්නේ ඡායාරූපයක් සහිතව. බංග්ලාදේශ අත්අඩංගුවේ සිටින දීවරීන් නිදහස් කරගන්නවා ඇමති ඩග්ලස් දේවානන්දා ලබා දුන්නා වූ පොරොන්දුව අද දිනමින වාර්තා කරනවා ඡායාරූපයක් සහිතව. ඒ අතර ලංකාදීපයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරනවා මේ විදිහට. මේක හැබැයි කලින් තිබෙනම් මේ වෙද්දී අවසන් විය යුතුයි මේ කොමිසමේ කටයුතු කියලා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය ජනපති කොමිසම තව මාස 3ක් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. දැන් තමයි සමහර තොරතුරු අනාවරණය වෙමින් පවතින්නේ. ඒ අතර දැන් සාක්ෂි දෙන්න එන අය දෙන සාක්ෂි වෙන්න මේ විදිහේ කතන්දරයක් වාර්තා වෙනවා. උලමා සංවිධානය ඥානසාර හිමිගේ සාක්ෂිය හොරෙන් පටිගත කරයි. ඊයේ දවසේ තමයි උන්වහන්සේ සාක්ෂි දුන්නේ. නීතිඥ මාර්ගයෙන් ඇතුළට අරන්ගේ ජංගම දුරකථනයෙන් උලමා සංවිධානයේ සමාජිකයෙක් ඉඳගෙන මේක පටිගත කරනවා. දැන් එතකොට ඇයි මේ තාමත් මේ වගේ වැඩ කරන්නේ? මොකක්ද හේතුව? ඒ පිළිබඳවත් හොයා බලන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ කොමිසම හමුවේ දක්වන අදහස් අතර විශේෂයෙන්ම ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානියා සිසිර මෙන්ඩිස් මහතා දක්වූ අදහස් අද Ceylon Today ඒ වගේම The Island ඇතුළු පුවත්පත් කිහිපයක වාර්තා වෙනවා. The Island පුවත්පතේ වාර්තාව මේ that CID avoided intelligence meetings says ex-CNI
විශේෂම CID විසින් ඒ අදාළ වාර්තා මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම පිළිබඳ වාර්තාව, ඒ වගේම වනාත විල්ලුව කරන ලද වැටලීම් සම්බන්ධව, ආයුධ සම්බන්ධව ඒ වාර්තා කිසිවක් ඒ අදාළ කාලවලදී ලබා දී නැතයි අදහස් ප්‍රකාශ කර තිබෙනවා එතුමන් මේ කොමිසම හමුවේ. විතරක් නෙමේ ඒ අවශ්‍ය රැස්වීම් නිසි කලදී පැවැත්වුණේ නැහැ කියලා තමයි තොරතුරු වාර්තා වුණේ. අපි ඒ තොරතුරත් එක්ක ඊළඟට යන්න සූදානම් වෙන දිවයිනට. සමාගම් පනත යටතේ මද්‍රසා පාසල් ලියාපදිංචි කරලා රාජ්‍ය බුද්ධ්‍යංශ හෙළි කළ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා කියයි. දැන් කොහොමද සමාගම් පනතකින් මේ එහෙම අධ්‍යාපන ආයතනයක් නම් මේවා ලියාපදිංචි කරන්න කියන ගැටලුව එනවා. ඒවා සමාගම්ද කියන එක දිවයින පුවත්පතේ තොරතුරු අනාවරණය කරද්දී ලංකාදීප පුවත්පත පාර්ලිමේන්තු උණුසුම් කරන ලද සිද්ධිය ඊයේ දවසේදී පාර්ලිමේන්තු උණුසුම් වුණා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමන්ගේ දිවුරුම් දීමත් එක්ක ප්‍රේමලාල් දිවුරුම් දීම මැති සභේ දෙවෙනි දිනටත් උණුසුම් වෙයි කියලා ලංකාදීපේ තොරතුරු වාර්තා කරද්දී තලතා අතුකෝරාල මහත්මිය කරන ප්‍රකාශය මන්ත්‍රීතුමිය ප්‍රේමලාල් හිරේ නොගියොත් තේදලු කඩනවා යයි මා කිසි විටක කීවේ නැහැ කියලා ඇය ප්‍රේමලාල් ජයසේකර මහතා කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ලංකාදීපය එය වාර්තා කරනවා. සිලොන් ටුඩේ පුවත්පත වාර්තා කරන ප්‍රේමලාල් ජයසේකර විසින් කරන ලද ඉල්ලීමක් සම්බන්ධව that commuting death sentence to life term, Jayasekar wants to revive 4-year review process. තමන් පාර්ලිමේන්තුවෙන් විශේෂ රජයෙන් ඉල්ලීමක් කරන බවට මේ ජීවිතාන්තය දක්වා දෙන ලද සිර දඬුවම තමන්ගේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් මත තමන් හැසිරෙන ආකාරය පිළිබඳව සොයා බලා වසර 4කින් 4-year behavioral conduct ඒ වසර 4ක් තුළ ඒ තත්ත්වය සොයා බලා තීරණය පිළිබඳව වෙනසක් කරන්නට පුළුවන් වේද කියලා to make a request. He is planning to make a request කියලා අද තොරතුරු වාර්තා කරන සිලොන් ටුඩේ පුවත්පත. සිරකරුවන් සඳහා සිව්මස් සමාලෝචනය ලබා යලි ක්‍රියාත්මක කරන්න මේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් පාර්ලිමේන්තුවේ කරන ඉල්ලීම. සිව්මස් සමාලෝචනය කියන්නේ මරණ දඬුවමක් ලැබිලා තියෙනවා නම් සිව්මස් සමාලෝචනයක් කරාම 20 වසරකට ඒක අඩු වෙනවා. 20 වසරක් නම් ඒක 13 වසරකට අඩු වෙනවා. මේක තමයි සිව්මස් සමාලෝචනය කියන්නේ. මේක යලි ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරන්නේ බන්ධනාගාරයේ ඉද්දී ඒ ඉන්න සිරකරුවොත් එක්ක කතා බහ කරද්දී ඔවුන්ගේ හැඟීම් Tamanට දැනෙනවා. ඒ අය මේක ඉල්ලීමක් කරන්න කිව්වා පාර්ලිමේන්තුවේ. ඒ නිසායි Taman මේ ඉල්ලීම පාර්ලිමේන්තුවේ කරන්න කියන කතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළා. මව්බිමට අනාවරණය කළා. ඒ මව්බිමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අරුණ පුවත්පතට අපි යනවා 20න් 20 වන සමාගම් පිළිබඳව මේ කතාව. 20න් 20 වන සමාගම් සම්බන්ධයෙන් වාර්තාවක් එහෙම නැත්නම් 20න් 20 වන සමාගම් 150 ගැන විගණකාධිපතිගෙන් ඉල්ලීමක් තිබෙනවා. මේ පිළිබඳවයි අරුණ පුවත්පත තොරතුරු අනාවරණය කරන්නේ. The Island පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය අද SLPP urged to review amend 20th amendment. FNO asks why constitutional safeguard against separatism removed. The Island පුවත්පතයි මේ සවිස්තරාත්මක තොරතුරු ඔබට ගෙනෙන්නේ තමන්ගේ මුල් පිටුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම් 20 අධ්‍යයනය කරන්න 20 ගැන අධ්‍යයනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. මව්බිම එය අනාවරණය කරනවා. අපි යනවා කොවිඩ් තත්ත්වය පිළිබඳව විමසා බලන්න. අද පුවත්පත මේ තොරතුරු අනාවරණය කරන්නේ කොවිඩ් ලෝකයේ පවතින තත්ත්වය සහ ලංකාවේ පවතින තත්ත්වය. අවසාදිතයෙන් 3147යි මේ ලංකාවේ මරණ 12ක් වාර්තා වුණා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2946ක් බව අද පුවත් තොරතුරු අනාවරණය කරනවා. 2,77,53,404ක් ලෝකෙම ආසාදිතයෙන් වාර්තා වෙද්දී ඉන් 9,02,108ක් ජීවිතක්ෂයට පත් වෙනවා. 1,98,41,230ක් පූර්ණ සුවය ලබා තිබෙන බව තමයි අද පුවත්පත් තොරතුරු අනාවරණය කරන්නේ. ඒ අතර අරුණ පුවත්පතේ තිබෙනවා ඔන්න කන්ද කාඩුවෙන් කොවිඩ් රෝගීහු 9 දෙනෙක් යළිත් වාර්තා වෙන බව. හොඳයි කොවිඩ් තත්ත්වය එහෙම වෙද්දී අපි වැඩසටහන ආරම්භ කරද්දී මතක් කරා ශ්‍රී ලංකාවට යෙදිනේ ලැබුණු ඒ විශිෂ්ට ජයග්‍රහණය ගැන. ශ්‍රී ලංකාවේ ඒ වගේම දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලංකාවෙන් බිහි වුණා යුපුන් අබේකෝන් ගැනයි මේ අද පුවත්පත් හැම එකකම ක්‍රීඩා පිටු වාර්තා කරන්නේ. ඔහු ගැන යුපුන් the new fastest man in South Asia. Ceylon Today පුවත්පතේ ක්‍රීඩා පිටුවේ මේ වාර්තාව ඔබට ගෙනෙන්නේ. Olympic qualification is prime goal says Yupun and breaks 100 meters Sri Lanka and South Asian record with 10.16 seconds in Germany. ඔහු ජර්මනියේදී තමයි මේ වාර්තාව බිඳ දැමුවේ. ඒ වගේම 25 හැවිරිදි යුපුන් ඉතාලියේ තමයි වාසය කරන්නේ. ඉතින් යුපුන්ගේ මේ ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාවේ විශේෂම ජාතික පුවත්පත්වල ක්‍රීඩා පිටුවේ විදිහට වාර්තා කරද්දී ජාතික රූපවාහිනියත් මේ ප්‍රවෘත්ති විකාශයේ මේ විදිහට තොරතුරු ගෙනාවා. Und wir hören es vom Stadionsprecher. Ja, der lustige Mann ausrichten. Wieder leichtes Zucken, aber Dennis Almer ist der Erste weg und ist schon vorn. Und ich glaube, nein, ich glaube nicht mehr. Der Mann lag im Finish und einer Superzeit, der schon vorhin angedeutet hat, er bleibt einfach locker. ජර්මනියේ පැවති ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා තරඟාවලියේ මීටර 100 ධාවනයේ සව්වේදී ශ්‍රී ලංකාවේ යුපුන් අබේකොන් තරගය නිමා කළේ තත්පර 10.16කින්. එය ශ්‍රී ලංකා නව වාර්තාවක් මෙන්ම දකුණු ආසියානු නව වාර්තාවක්ද වීම විශේෂත්වයක්.
යොපුන් විසින් මෙලෙස බිඳහෙනු ලැබුවේ තත්පර 10.2 ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක හිමාශ ඒෂාන් පසුගිය වසරේ පිහිටවනු ලැබූ වාර්තාවයි. හිමාශ විසින් දෙවරක් අලුත් කරන ලද මෙම වාර්තාවට මිට පෙර හිමිකම් කිව්වේ චින්තකද සොයිසායි. යොපුන් අබේකොන් අත්කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණයට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් මගින් සුබපැතුම් එක් කර තිබෙනවා. යොපුන් මේ වන විට ඉතාලියේ නේවාසිකව ක්‍රීඩා පුහුණුවීම් වල නිරතව සිටිනවා. තම ජයග්‍රහණය පිළිබඳව ඔහු ජර්මනියේ සිට අදහස් පළ කර සිටියා. අවස්ථාවට එන්න ගොඩක් කැපවීම පුහුණු කරා. ඉතින් අවසානයේ මට ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් ඉදිරියේදී තවත් හොඳ තරඟවලට සහභාගී වෙන්න මම බලාපොරොත්තු වෙනවා. ලොකුම ටාගට් එක කිව්වොත් 2021 ටෝකියෝ වල තියෙන ඔලිම්පික් එකට ක්වොලිෆයි වෙන එක තමයි මගේ එකම ටාගට් එක. ඔහුට ඉලක්කයට යන්නට අපි සුබපතමු. යුපුන්ට සුබපැතුම් පිරිනමන අතර කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් වාර්තාව මේ මියගිය අයගේ බිරිඳගේ ගිණුමට ලක්ෂ 8ක් දමන්නයි ක්‍රිකට් ක්‍රීඩක කුසල්ට නියෝග මේ රියානතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කුසල්ව අපමත නිදහස් වෙලා ඉන්නේ. දැන් මේ වෙද්දී ඒ සම්බන්ධයෙන් වන දෙවන නඩුවාරය තිබ්බ. හිදී ලක්ෂ 8ක් ඇයගේ ගිණුමට එහෙම නැත්නම් මියගිය අයගේ ගිණුමට මියගිය අයගේ බිරිඳගේ ගිණුමට තැන්පත් කරන්න කියලා උසාවිය නියෝග කරා. කොහොමද උසාවිය යන්න කලින් ලක්ෂ 8 දීලා තියෙනවා කුසල්. ඒක ආය අරගෙන ගිණුමට තැන්පත් කරන්න කියලා තමයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තියෙන්නේ. අපි කාටුන් බලලෙමු. අපි යනවා දිවයින පත්තරේ ෆේස්බුක් කාටුනේට. ඇමති කෙහෙලිය කියනවා ජනතාව ආණ්ඩුවට වැඩි බලයක් දුන්නේ 19 අහෝසි කරන්න කියලා. හැබැයි මොකද්ද මම මේ 19 කියන්නේ? සමහර ජනතාව සමහර උදවිය දන්නේ නැහැ කියන එකයි මේ නොකියා කියන්නේ. හුරේරා පරිප්පු වෙනුවට බඩිරඟු කන්න පුළුවන් කියලා උද්දික මන්ත්‍රීතුමා කියනවා. පාන් වෙනුවට කේක් කන්නත් පුළුවන් නේ සර්. මේ අරුණ පුවත්පත දැන් අපි යන්නේ දිනමින පුවත්පතේට. හතරවරන් කාටුනේ දර්ශකේ හිටපු ජනපතිගේ යගමැතිගේ කඹ ඇදිල්ලෙන් 19 විකෘති වුණා කියලා හඳුන්වන්නේ කියන්නේ. ඕක මොකද්ද? ඒ දෙන්නේ කඹ ඇදිල්ලෙන් රටම විකෘති වුණේ ඒ හතරවරන් කාටුනේ. අපි යනවා ලංකාදීපේ සරදම් කාටුනේට පංකජ රුවින්දගේ 19 වගේ නෙවෙයි බං 20 අර්ජුන මහේන්ද්‍රවත් ගේන්න පුළුවන්ද සර්? දැන් රටේ ලොකු ප්‍රශ්නයක් පැහැදිලිවම අර්ජුන මහේන්ද්‍ර ගේන්න පුළුවන්ද බැයිද කියන එක 20න් පුළුවන් වෙයි සමහර විට. MD විරත්නගේ මරසිපාල කාටුනේ අනුර කුමාර කියනවා එයාලට එක සැරයක් ආණ්ඩුව ආවොත් දඬුවම් දෙන හැටි දන්නවලු. විපක්ෂී ඉන්නකොට ඕවා කවුරුත් දන්නවා. ආණ්ඩු පක්ෂේ දාවම තමයි ඕවා අමතක වෙන්නේ. එහෙනම් අද දවසේ පතරත් එක්ක අපි සමුගන්නට සූදානම් වෙන්නේ. ඔබට අපි ආරාධනා කරනවා ඊළඟට වරාය සභාපතිතුමන් සහභාගී වන සාකච්ඡාව සමගින් එක්වන්නට. අපි හෙටත් උදෑසන හමු වෙමු දවසේ පතරත් එක්ක. ආයිබෝන්.